හරි හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා. අපි වැඩේ පටන් ගමු පුතේ. නිබන්ධනය ගන්න ළඟට. හරි නිබන්ධනය ගන්න පුතේ ළඟට. හරි ගන්නලි පුතේ නිබන්ධනය මාව යනව නේද? ඔව් සර්. සර් සර් මම දැන් ලොග් වුණේ මොනවද කරන්නේ? මේ සිල්වක් බලව පුතේ. හරි. අපිට තියෙන්නේ බලන්න කොතනද කතා කරන්න කියලා කරගන්න නිබන්ධනේ. ඡේද ප්‍රශ්න ටික අපේ ඉවරද දැන් මාසේ අන්තිම. දැන් ඔක්කොම ඉවර වීගෙන යන්නේ. උබුදුනේ ඉවරද අපේ ඡේද ප්‍රශ්න ටික? නෑ සර්. තව තියෙනවද? ඔව්. කීවෙනි පිටුවද පුතේ? ඔව් සර්. 4 වෙනි පිටුව. කීයද? 4. හරි පෙන්නන්න පුතේ පිටුව 34. අපි ලස්සන සින්දුවක් බැලුවා නේද? හරි. මම පාසල් පුස්තකාලයෙන් පොත් අරගෙන කියවනවා. ඒක නේද තියෙන්නේ? 34. ඔව් සර්. ඔව් මම පාසල් පුස්තක. හරි. ඡේදෙට උත්තර ලියමු ඉක්මනට. පටන් ගන්න. යෂාන් ලයිට් නැද්ද? ඇහුන්නේ නැහැ ලයිට් කපලාද ඔයාලට? නෑ සර්. රයිට් වැඩේ කරමු.
Sir. 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 brother නෑ සර් අර ලස්සන පින් කියද්දි සර් අනුස්වාරය වැරදි නේද සර්? මොකද්ද සර් අර පින්තූර කියලා තියලා තියෙනව නේද? ඔව් ඒකේ සර් අර අනුස්වාරය කියන එක වැරදි නේද? දන්තජ නයන නේද එන්න ඕනේ? පින්තූර කියනකොට ඔව් පුතේ හරි එතන ටයිපින් මිස්ටේක් පින්තූර පින් නෙමෙයි සර් ඔව් ඉවරයි. හවුද හරිනවද? මං එදා ඔයාලට ගාණක් දුන්නද කරන් එන්න කියලා මොකද්ද සර්? ගාණක් වගේක් දුන්නද කරන් එන්න කියලා ගැටලු වගේක් සර් ලියන නේද? ගිය සතියේ නෑ සර්. නෑනේ දුන්නා සර්. රයිට් එහෙනම් අපි හදමු සර් දුන්නා. ගෙදරදි කරන් එන්නද ගෙදර පන්තියේ කළා ගෙදරදි කරන් එන්න දුන්නද ඔව් සර්. බලමුකෝ අපි මේක උත්තර ටික බලන්න පැටියෝ මම පාසල් පුස්තකාලයෙන් පොත් අරගෙන කියවනවා මගේ උපන්දිනේටත් මට පොත් ලැබෙනවා ලස්සනම පින්තූර චිත්‍ර වගේම අලුත් තොරතුරු ඒ පොත්වල තියෙනවා පොත් කියවද්දී පොතේ තියෙන දේවල් හිතේ වැවෙනවා පුංචි ඡේදයක් දීලා තියෙනවා මේ සඳහන් දරුවාට පොත් කියවීමට පොත් ලැබෙන ආකාර කීයක් මෙහි දැක්වේද ආකාර කීයද දෙකයි. ආකාර දෙකක් ඔව් පළවෙනි එකට දෙකක් කියලා ලියුවා නම් හරි එහෙම නැත්නම් ඉලක්කයෙන් ලියන්නත් පුළුවන් සර්. ඔව් සර් අපේ අම්මා කොළඹ ඉන්න හින්දා මං මේ පන්තියේ ඉන්නවද කියලා ජොයින් වෙලා බැලුවට කමක් නැද්ද? කමන්නේ පොත්වල අඩංගු දේවල් මොනවාද මේ පොත්වල අඩංගු දේවල් ලස්සන පින්තූර චිත්‍ර වගේම අලුත් තොරතුරු. ලස්සන පින්තූර චිත්‍ර ආයි වගේම ඕනේ කමාවක් දාලා අලුත් තොරතුරු අරෝම ලිව්වායි කියලා වැරද්දක් නැහැ ඊට පස්සේ පොත් කියවන්න විට හිතේ මැවෙන්නේ මොනවාද පොතේ තියෙන දේවල්. පොතේ තියෙන දේවල්. පොතේ තියෙන දේවල් right අංග 4ට යමු අපි චිත්‍ර යන වචනේ ඇති පිල්ලම් මොනවාද කෙටි ස්පිල්ල
වෙන මොකුත් එහෙම නැහැ. රකාරාංශය එහෙම නැහැ තැනුමි හොඳේ. ලිව්වද කවුරුවත්? ආක්ෂා ලිව්වද රකාරාංශය? නෑ සර්. right. මදුකනන් ලියලා හොරා වගේ. අර මකන්නේ ඕ කියලා. එහෙම ලිව්වොත් වැරදි පැටියෝ. පරණ යන වචනයට විරුද්ධාර්ථ පදය අලුත් සර් නවීන කියලා දැම්මට කමක් නැද්ද? බෑනේ පැටියෝ. ඡේද තියෙන එකනේ. පරණ යන වචනයට විරුද්ධාර්ථ පදයක් ඡේදයෙන් සොයා ලියන්න. ඒතකොට ඡේද තියෙන එකක් තමයි ලියන්න ඕනේ. හරි? ඔන්න මම මේ ප්‍රශ්නෙට උත්තරේ අහනවා එක එක්කෙනාගෙන් 6 වෙනි ප්‍රශ්නෙට. මම පාසල් පුස්තකාලයෙන් පොත් අරගෙන කියවනවා. ඒක ලිඛිත භාෂාවෙන් ලියන්නලු. සෙතුමි ලිව්වේ මොකද්ද? කොහමද? මම පාසල් පුස්තකාලයෙන් පොත් අරගෙන කියවමි. උබුදුනි මම පාසල් පුස්තකාලයෙන් පොත් අරගෙන කියවමි. ආක්ෂා මම පාසල් පුස්තකාලයෙන් පොත් අරගෙන කියවමි. තරුෂි නවෝදය මම පාසල් පුස්තකාලයෙන් පොත් අරගෙන කියවමි. දිනාශා මම පාසල් පුස්තකාලයෙන් පොත් අරගෙන කියවමි. තෙනුමි මම පුස්තකාලයෙන් පොත් අරගෙන කියවමි. මදුක මම පාසල් පුස්තකාලයෙන් පොත් අරගෙන කියවමි. තීක්ෂා මම පාසල් පුස්තකාලයෙන් පොත් අරගෙන කියවමි. දිනුෂ මම පාසල් පුස්තකාලයෙන් පොත් අරගෙන කියවමි. වයේෂාන් යෂාන් මම පාසල් පුස්තකාලයෙන් පොත් අරගෙන කියවමි. සදෙව්මි කිව්වද? නෑ සර්. සදෙව්මි කියන පැටියෝ මම පාසල් පුස්තකාලයෙන් පොත් අරගෙන කියවමි. මල්මි මම පාසල් පුස්තකාලයෙන් පොත් අරගෙන කියවමි. චේතන බබා මම පාසල් පුස්තකාලයෙන් පොත් අරගෙන කියවමි. දිනෙත් විදුරංග මම පාසල් පුස්තකාලයෙන් පොත් අරගෙන කියවමි. නදන සර් මේ හරිද? එන ඔයා කියන්නකෝ මම පාසල් පුස්තකාලයෙන් පොත් අරගෙන කියවමි. හරි ඔයාලා ලියපු එක හරිද? ලියපු එක හරිද? හරිද? හැමෝම දැන් එකම වාක්‍යය කිව්වේ හරිද? ෂුවර් කියවනානේ කියව හරි මේ බලන්න හරි මම පාසල් පුස්තකාලයෙන් පොත් අරගෙන කියවනවා. එයා දැන් ඉන්න මම හරි උත්තරේ තාම කිව්වේ නෑ. හරි මේක ලිඛිත භාෂාවට හරවනකොට ඔයාලා හිතනවා හැම වෙලේම ඔයා මෙන්න මෙතන උක්තපදයයි මෙන්න මෙතන ක්‍රියාපදයයි වෙනස් කළාම හරි කියලා. එහෙම හරියන්නේ නෑ.
ඇයි දරුවෝ ඔයගොල්ලෝ දැක්කේ නැද්ද මෙතන අරගෙන කියලා කියනවා. අම්මේ මම පොත් මල්ල අරගෙන එනවා. අම්මේ මම උදැල්ල අරගෙන එන්නම්. අරගෙන කියන්නේ කතා කරන භාෂාවේ වචනයක්. කතා කරන වචනයක්. ඒතකොට ඒක වෙනස් වෙන්න ඕනි පැටියෝ. හරි? අම්මේ මම බත් පිංගාන අරගෙන එන්නම්කෝ. අම්මේ මම බත් පිංගාන අරගෙන එන්නම්කෝ අරගෙන. අපි කතා කරන වචන මේ. කතා කරන වචන තියෙන්නේ බෑ. අපි කතා කරනවා කියනවාද මේ නේද? එහෙම වෙනස් වෙන්න බෑ. එහෙනම් මම පාසල් පුස්තකාලයෙන් පොත් රැගෙන කියවනවා බෑ. කියවමි. එහෙම හැදෙන්න ඕන. මම පාසල් පුස්තකාලයෙන් පොත් රැගෙන කියවමි. හරි. එහෙනම් යමු අපේ ඊළඟ වැඩේට මව්බස වැඩේට. මව්බස වැඩක්ම කරලා ඉමු දැන්. අපි මේ දවස්වල කතා කරමින් යන්නේ පිල්ලම්. බලන්න කොත්තනට එනකම් අපි පිල්ලම් කතා කළාද කියලා. නාමය පිටුවට වෙනකම් 19 පිටුව අපි එදා ඉවර කළානේ තියෙන්නේ. ඔව් සර්. හරි. 21යි සර් මේකෙරදි කරන්න කිව්වා. හරියට හරි. ඔය තියෙන්නේ. good. එහෙනම් අපි බලමු. ඔන්න තියෙනවා දසුන් ලස්සන දර්ශනයක් චිත්‍රයට අඳී. මම මේක ඔයාලට දාන්නම් share එකක්. ඔන්න ඔතන තියෙන්නේ. හරි. මම බෝඩ් එකේ ලියන්නම්. ඒ නිසා මම මේක අයින් කරන්න. මෙතන තමයි තියෙන්නේ. හරි. right. දසුන් දයන්න ඉරියනි වචනය තමයි දයන්න. හරි. ද කියනකොට ඇහෙන ශබ්දය තමයි දෙනුනේ ශබ්දය තමයි ඇහෙන්නේ. ඒකට පිල්ලමක් තියනවද පැටියෝ? නෑ සර්. ඒකට පිල්ලමක් නෑ. එහෙනම් අපි ලියනවා පිල්ලම් නැත. මොනවද කියන වචන ටික? දසුන් දර්ශනයක්. දසුන් දර්ශනයක්. විරෝෂ නැතන ලියාගත්තද ඔයා? මෙහෙම ලියලා තියෙන්නේ වගුව. ඔව් සර්. හරි. අපි යමු ඊළඟ වාක්‍යය බලන්න. මොකද්ද බලන්න වාක්‍යයේ ඊළඟ එක? ගාමිණී දාණයගෙන පන්සලට යයි. දා කියනකොට අපිට ඇහෙන ශබ්දය මොකක්ද තියෙන පිල්ලම චේතන? කියලා ඇහෙනකොට දා යන්නේ තියෙන පිල්ලම ඇලපිල්ල. ඇලපිල්ල එහෙම නෙමෙයි ඇලපිල්ල. හොඳේ ඇලපිල්ල. ඇලපිල්ල. දාමිනී දාණය. ඊළඟ තියෙන වචන තමයි දාමිනී දාණය. දැහැමි දැහැත් වට්ටිය සහදයි. ඉරියනි වචනේ තමයි දැයන්න.
ඇහෙන શબ્දේ තමයි that කියනකොට ඈත් එක්ක තියෙන පිල්ලම ඒ කියන්නේ ඈ කියලා શબ્දය ඇහෙනකොට දෑ අකුරේ තියෙන පිල්ලම ඇද්ද පිල්ල කෙටියද පිල්ල කෙටියද පිල්ල කෙටියද පිල්ල ඔන්න දැහැමි දැහැ වචන ටික තමයි දැහැමි දැහැ යෂාන් අපි යන ඊළඟ එකට දීපා දීකි sorry දෑතට දෑකැටි දෙකක් ගන්න දෑ ඇහෙන શબ્දේ ඈ පිල්ලම මොකද්ද දික්කද පිල්ල හරියට හරි දීර්ඝ හැම නෙමෙයි තිනාට දික් ඇද පිල්ල හරි එතකොට දෑතට දෑකැටි දෑතට දෑකැටි ඊළඟට දිනිති දියැල නරඹයි දිනිති දී කියනකොට අපිට ඇහෙන શબ્දය ඊ එතකොට තියෙන පිල්ලම මොකද්ද තීක්ෂා කෙටි පිල්ල right පුතේ කෙටි ස්පිල්ල right එන්න වචන ටික තමයි එකේ තියෙන දිනිති දිය ඇල් දිනිති දිය ඊට පස්සේ දීපා දීකිරි දීසියට තමයි sorry දී කියනකොට ඇහෙන શબ્දේ ඊ ඊත් එක්ක තියෙන පිල්ලම මොකද්ද තෙනුමි දික්කිස් පිල්ල right දික්කිස් පිල්ල දීපා දීකිරි දීසියට ඊට පස්සේ බැටියෝ දුර ගමන් යෑම දුෂ්කරය දු කියනකොට ඇහෙන්නේ උ શબ્දේ මදුක මොකද්ද පිල්ලම කෙටි කොන්පා පිල්ල right කෙටි කොන් පාපිල්ල හැබැයි අපි දැන් ඒක පාවිච්චි කරන්නේ කෙටි පාපිල්ල බැරි වෙලාවත් ඔයාගේ ඉස්කෝලේ ටීචර් කෙටි පාපිල්ල කියලා ලියලා තියෙදි වැරද්දක් එහෙම දාලා ඔයාට කිව්වොත් හරි හොල් කිව්වොත් වැරදි කියලා ඔයා කෙටි කොන් පාපිල්ල කියලා ලියන්න. නමුත් අපි සාමාන්‍ය භාවිතය පහවසරට යනකොට භාවිතා කරන්නේ කෙටි පාපිල්ල කියලා. හරි. එතකොට දුර දුෂ්කර ඊළඟට තියෙන්නේ දූවිලි ඇවිස්සීමෙන් පරිසර දූෂණය වෙනවා කියලා. දූ ඇහෙන શબ્දේ ඌ. අපි මේක අහනවා මල්මිගෙන්. ඌ ඇහෙනවා අකුර තමයි දූ මොකද්ද පිල්ලම? දික්පා පිල්ල
දික්පා පිල්ල. තියෙන අකුරු ටික තමයි දූවිලි දූෂණය. ඊළඟට හරි. අතන්ට එනකම් ඔයාලා ලියපුවා මොනවා හරි ගැටලු තියෙනවා නම් හදාගන්න. බෝඩ් එකේ ඔක්කොම ටික ලියන්න බෑ මකලක් ලියන්න ඕනි. ඒෂාන් මේවා ලියලාද තියෙන්නේ? දෙනුමි ලිව්වද? ඔව් සර්. එතුමි ලිව්වද? ඔව් සර්. ආක්ෂා ලිව්වද? ඔව් සර්. තරුෂි නවෝදයා ලියලානේ ඉන්නේ. පුබුදුනි නජනලා ලියලානේ. දෙනේ ඔව් සර්. චේතන ලියලානේ තියෙන්නේ නේද? එහෙනම් හරි. බෝඩ් එක මැකුවා. හා සර්. හරි. ඊළඟට තියෙන්නේ දරුවන් දෙදෙනාගේ දෙදෙන වන වී ඇත. දෙයන්න. දෙ. දෙ කියනකොට අපිට ඇහෙන්නේ ඒ කියන පිල්ලම තමයි කොම්බුව. දෙදෙනා දෙදෙනා අනිත් වචනේ දෙක් දාන. ඊට පස්සේ දේශගුණය පිළිබඳ දේශනය සාරවත්ය. එතකොට දේ ඇහෙන શબ્දේ ඒ කොම්බුව සහිත හල් කිරීමේ ලකුණ. දේශගුණය දේශනය. ඊළඟට තියෙන්නේ දොළ ළඟ දොඹ රසක් ඇත. දෝ දෝ කියනකොට ඇහෙන්නේ ඕ. කොම්බුව සහිත කොම්බුව සහිත ඇලපිල්ල. දොළ දොඹ. දෝණි දෝලාවෙන් බැස්සේය. දෝ ඇහෙන શબ્දේ ඕ. කොම්බුව කමාවක් ඕනි. ඇලපිල්ල සහිත හල් කිරීමේ ලකුණ. වචනේ තමයි දෝණි. දෝලාව. right. එතනින් එහාට
එකම වචන ටික තියෙන්නේ. හරි. එකම වචන ටික තියෙන්නේ. ගැට ඇලපිල්ල ඊට පස්සේ කොම්බුව සහ ගයනු කිත්ත ඊළඟට කොම්බු දෙක. හරි. ඔන්න ඔය පිල්ලම් දෙක ගැන තමයි තියෙන්නේ. ඒ නිසා ඒ ටික ගොඩාක් වචන තියෙනවා. ඒ ටික ලියලා මම කාලය නාස්ති කරන්නේ නැහැ. ඒ දෙක ඔයාට බලා ගන්න පුළුවන්. හරි. අද ඔයාට ගෙදරදී කරන් එන්න පෙළ ගන්න 22 වෙනි පිටුවේ ඡේදයක් තියෙනවා. ඒකේ ඉරියන්දි වචන ටික පේන්න නෑ නේද පුතේ? නෑ සර්. නෑ සර්. නෑ සර්. සර් එක ඉරියන්ද ගන්න වචන ටිකට. සර්. සර් මේ අර ඒකේ තියෙන්නේ පහත ඡේදය කියවා කියද්දි වැරදි නේද සර්? ඕනේ බැටියෝ ඒක වැරදිනේ. බලන්න ඔයා විතරයි ඒක දැක්කේ. ගොයන්න හරියට එන්න ඕනේ. හරි. මෙන්න මාත් එක්ක ඉරියන්ද ගන්න වචන ටිකට. පළවෙනි එක මෙන්න මේ වචනේ ව. වර්ෂාව කියන එකේ ව කියන එක යටින් ඉරියන්ද ගන්න. බලා සිටිති කාලගුණ වාර්තාවා. ඊළඟට ගොවියෝ ලී කොට සිටින වන සතුන්ගෙන් වගා ආරක්ෂා කර ගැනීමට වැටක්. ඊළඟට සර් දෙවෙනි එක මොකක්ද කිව්වේ? සර් දෙවෙනි එක මොකක්ද කිව්වේ? බලන්න මේ ඔයාගේ මේ ස්ක්‍රීන් එක බලන්න. වාර්තා වැටක්. ඊට පස්සේ මෙසේ මහන්සි වන ගොවියන්ගේ එකම වෑයම වෑයන් යටි. වන්නේ වන සතුන්ගෙන් භෝගවලට සිදුව හැකි විනාශය වී වළක්වා ගැනීමටයි වීරය වී මහන්සි වන ගොවියෝ තම භෝග වැඩෙන ආකාරය දැක සතුටු වෙති. එහා පැත්ත පිටුවේ ඊළඟට ඔවුන් වඩාත්ම සතුටු වන්නේ තම අස්වැන්න හොඳ මිලකට වෙළඳාම් වේ. ඇකි වූ විටය හේන් ගොවිතැන වෘත්තිය වූ බොහෝ විට වේදනා වේ. ඒ මිනිසුන්ට තියෙනවා වෛරය වයි. මම අතන ටිකට ඉරියන්දලා අර වගේම වගුව පුරවලා පිල්ලන් ටික බලන්න. හරි නේද? එතනින් මං අයින් වෙන්නද? ඔය තැන් ටික ආයි කියන්නකෝ. දෙවෙනි පිටේ අර වචන ටික කියන්නකෝ. ඇයි පැටියෝ පේන්නේ නැද්ද? ඉස්සෙල්ල අනිත් පිට එක පේන්නේ. හරි. ඔන්න බලා ගන්න එනම් දෙවෙනි පිටුවේ තියෙන වචන ටික. ඔවුන් වඩාත්ම සතුටු වන්නේ තම අස්වැන්න හොඳ මිලකට වෙළඳාම් වේ. හරිද? ඊළඟට හැකි වූ විටය හේන් ගොවිතැන වෘත්තිය රු කරගත් ඔවුන් බොහෝ විට
වේදනා වේ යන්නේ යටින් ඉරක් ඇඳ ගන්න. විඳින්නේ වන සතුන්ගෙන් වගා විනාශ වූ විටය. වන සතුන්ද වටිනා සම්පතකි. වන සතුන්ගෙන් භෝග ආරක්ෂා කිරීමට කටයුතු කරන්නේ නම් සතුන් කෙරෙහි මිනිසුන්ට ඇතිවන වෛරය අවම කරගත හැකි වේ. එයින් වන සතුන්ද ආරක්ෂා වේ. දැන් හරිනේ සර් ඔය ටික කරන්නද? ගෙදරදි කරන්න. ඊට පස්සේ ඔයා එතනින් යට තියෙනවා ඡේදයක් බලන්න 22 23 පිටුවේ නේ 24 වෙනි පිටුවේ. හරි. ඒක ද වලින් ඇවිල්ලා තියෙන ඉරියන්ජ අක්ෂර නෙමෙයි වචනම වලටමයි ඉරියන්දලා තියෙන්නේ. හැබැයි ඔයා ඒකේ මුල අකුර දිහා බලලා වගුව පුරවන්න. ද වලට අකුරකට පිල්ලම් වැටෙන විදිය ද දර්ශන ද බොඩ් මේ බලන්න මම ස්ක්‍රීන් ෂෙයා කරලා තියෙන්නේ එතන. ඔයාලට බලා ගන්න. දානේ දැකුම් කළු දැස් ඒවැ වචන ගන්න ද දා දේ දේ දි දී දු දෙදේ එහෙම තියෙනවා. ඒ විදිහට වචන ටික අරගෙන අක්ෂර ටික අරගෙන શબ્දය දාලා පිල්ලම් දාලා පිළමේ නම දාලා වචනේ දාලා පුරවන්න. හරි. එහෙනම් අපි මෙතනින් අයින් වෙමු. අපි බලමු අපිට ගණන් මොනවද කරන්න තියෙන්නේ කියලා. බලන්න මොනවද පුතේ අපිට ගණන් කතා කරන්න තියෙන්නේ කියලා. අපි එදා එකතු කිරීම ආරම්භ කළා මතකද? ඔව් සර්. අපිට කොහෙද ගෙදර වැඩක් දුන්නා 40 පිටුව. එහෙමද මාල්මි බලමු. 40 පිටුව විතරද? 39 පිටුවේ දුන්න ගෙදර. මොකද පුතේ? 39 පිටුව. 39 පිටුවේ දුන්නා. හරි. එහෙනම් අපි බලමු ගණන් ටික. ඒ ටික බලලා අපි වැඩේ කතා කරමු. එන්න. මෙතන නේද? 28 පිටුවයි 23 පිටුවයි ගෙදර සිටි ගවන්නේ. ඔව් ගෙදරදි. මෙන්න මෙතන නේද කරන්න කිව්වේ මං? ඔව් සර්. හරි. මේක ගෙදරදි කරන් එන්න කියලානේ බුදුනේ කිව්වේ. ඔව් සර්. හරි අපි එකතු කරමු එහෙනම්. තෙනුමි එන්න එකතු කරන්න අපි. 1යි 7යි කීයද? 8යි. 8යි. 7යි 4යි 11න් 1 එකක් ඉතිරි. 1යි 8යි 9යි 9යි 1යි 10යි 10 ලියවෙන්න ඕනි ඔන්න ඔහොම. හරිද? මේ එක කොටුවේ තනි කොටුවේ ලියන්න යන්නේ නෑ 10. ඊළඟට දෙවෙනි එක 0.9යි 9යි 8යි 8යි 16න් 6යි 1යි 1යි මෙතනට එකක් එනවා 1යි 1යි 2යි 1යි 3යි 4යි 3යි 7යි 6යි 4යි 10න් 0යි එකක් ඉතිරි 1යි 5යි 6යි 2යි 7යි sorry 6යි 2යි 8යි 3යි 4යි 7යි 4යි 9යි 11න් 1යි දිනුෂ ඉතිරි එක 1යි 8යි 9යි 1යි 10යි
5යි 3යි 8යි. ඔව්. සර් 9 සර් 4යි 9යි 4වෙනි එකේ ආ 4යි 4වෙනි එකේ 9යි 13යිනේ. හරි. අන්න කල්පනාවෙන් හිටියා. සර 3. හරි. පස්වෙනි එක 5යි 7යි 12න් 2. එකක් ඉතිරි. 1යි 4යි 5යි. 0යි 6යි 6යි. 6යි 4යි 10න් 0යි. එකක් ඉතිරි. 1යි 1යි 2යි. හරි. 206. හරි සර්. right. යන් එහා පැත්තට. මෙතන හදන්න කිව්වනේ. ඔව් සර්. පළවෙනි එක එකතු කරලා බලමු අපි. 3යි 5යි 8යි. 5යි 9යි 14න් 4 එකක් ඉතිරි. 1යි 4යි 5යි 5යි 2යි 7යි. 9යි 0යි 9යි. 7යි 5යි 12න් 2යි. පහයි 1යි 6යි. සර් දෙවෙනි එක වැරදිනේ. දෙවෙනි එක වැරදි. සර් දෙවෙනි එක වැරදිනේ. සර් දෙවෙනි එක වැරදි. දෙවෙනි හත වැරද්ද. වැරදි. 5යි 1යි 6යිනේ. සර් ඒකේ දෙවෙනි ගානේ සර් 10ක් ගානේට අන්න බලන්න. සර් මෙතන එකක් ලියාගත්තේ නේ. ආවනේ ඒක තමයි ගෙනාපු එක ලියා ගන්න බැරි වුණානේ. ඒක නිසා සර්ට අමතක වුණා. හරිද? ඒක නිසා ඔයාලත් ලියා ගන්න ඕනේ. 1යි 5යි 6යි 1යි 7යි. පොතේ ලෙක්සුණත් ලියලා හදන්න. ඒතර වරදින්නේ නැහැ. 8යි 1යි 9යි. 7යි 3යි 10න් 0යි. ඔන්න එකක් ඉතිරි. මෙතනින් ලියනවා. 1යි 3යි 4යි 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 8යි. 809. 3යි 2යි 5යි. 9යි 2යි 11න් 1. එකක් ඉතිරි ලියා ගන්න. 1යි 5යි 6යි 3යි 9යි. 915. 0යි 0යි 0යි. 6යි 7යි 13න් 3. එකක් ඉතිරි වෙනවා. 1යි 5යි 6යි 6යි 3යි 9යි. 3යි 6යි 9යි. 7යි 8යි 15න් 5. එකක් ඉතිරි වෙනවා. ලියාගත්ත 1යි 2යි 3යි 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 6යි. එහෙම එකතු කරන්න ගොඩක් දෙනා පුරුදු වෙලා තියෙන්නේ 3යි 2යි 5යි අර 1යි 6යි කියන්නේ. එහෙම නෙමෙයි. මේ ගෙනාපු එකට ඉතුරු ටික එකතු කරන්නේ 1යි 2යි 3යි 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 6යි. 0යි 5යි 5යි 4යි 8යි 12න් 2. එකක් ඉතිරි. 1යි 4යි 5යි 5යි 3යි 8යි. 4යි 2යි 6යි. 7යි 7යි 14න් 4. එකක් ඉතිරි වෙනවා. 1යි 5යි 6යි 6යි 2යි 8යි. 846. ඔව්. 6වෙනි ගානේ තියෙන්නේ 679ද? උත්තරේද 659. හරි. රතු සහ නිල් පපඩුව වල එකතුව කීයද? සර් ඔව්.
සර් අද 41 පිටුවද කරන්නේ? කවුද ප්‍රශ්නේ ඇහුවේ? අක්ෂා. ඇයි ආක්ෂා එහෙම ඇහුවේ? නිකන් සර්. මේ ටික බලන්නේ නැද්ද ඔය උත්තර ටික? බලනවා සර්. එහෙනම් ඒ ටික බලනකම් ඉන්නකෝ. ඔයාගේ උත්තර ටික බලාගෙන. හා සර්. රතු සහ නිල් බබළු එකතුව කීයද ආක්ෂා? මට ආවේ සර් 365. 365ද ළමයි? ඔව් සර්. ඔව් සර්. 365. කහපබළු බෝතලයට දම්පබළු බෝතලයේ දැමූ විට කහපබළු බෝතලයේ ඇති මුළු පබළු ගණන කීයද ආක්ෂා? 315යි. හරිද ළමයි? 315යිද? 915යි. සර් වැරදි. 915ලු. මොනම ලිව්වා 915 හරිද වැරදිද? හරි සර්. හරි. හරි කොළ සහ නිල් පබළු එකතුව රතු සහ කහ පබළු එකතු වලට වඩා වැඩිද අඩුද? වැඩි. වැඩි. හරි. එතකොට අපි කරන්න ඕනි තුන්වෙනි ප්‍රශ්නේ හදන විදිය බලා ගන්න. තෙනුමි කොළ සහ නිල් දෙක එකතු කරන්න ඕනි. කොළ සහ නිල් දෙක එකතු කළාට පස්සේ අපිට එනවා 3යි sorry ගොඩක් ඉන්න. කොළ නිල් දෙක එකතු කළාට පස්සේ අපිට එනවා 1යි 3යි 4යි 8යි 3යි 11යින් 1යි එකක් ඉතිරි 2යි 3යි 5යි 1යි 6ක් 614. ඊට පස්සේ රතු කහ එකතු කළාට පස්සේ රතු 1යි කහ 1යි 4යි බිඳුවයි 4යි 8යි 9යි 17න් 7 එකක් ඉතිරි 5යි 1යි 6යි 674. කොළ නිල් පබළු එකතුව හා රතු කහ පබළු වල එකතුවට වඩා වැඩිද අඩුද? අඩුයි. අඩුයිනේ පුතේ. අඩුයි සර්. අඩුයි සර්. දැන් ඔයාලා ලිව්ව උත්තරේ මොකද්ද? ඒක සදේවම ලිව්වේ අඩුයි කියලා. සෙම්මනි ලිව්වේ අඩුයි කියලා. මේකනේ අඩුයි කියලා එන්න ඕනේ. ලිව්වත් අඩුයි කියලා. මේකනේ. දැන් මේ අහන්නකෝ. මේ ප්‍රශ්නේ අහන්නේ කොළ සහ නිල් පබළු වල එකතුව රතු කහ පබළු වල එකතුවට වඩා අඩුද වැඩිද? කොළ නිල් වල එකතුව 674. ඔව්. සෑමේ හරිද? හරිද කියන්නේ? ඔයා උත්තරේ ලියලා තියෙනවා නම් හරි ඇති. අඩු කියලා ලියලා තියනවද? ඔව් සර්. හරි. ඒක 614ට වඩා 774 අඩුද වැඩිද එල එක රතු සහ කහ පබළු වල එකතුවට වඩා වැඩිද අඩුද? මෙන්න මේ රතු කහ පබළු එකේ එකතුවට වඩා කොළ නිල් එකේ එකතුව අඩුද වැඩිද කියලා අහන්නේ. ඉතින් රතු එකට වඩා කොළ එක එකතු කරපු එක අඩුයි. අඩුයි කියලා එන්න ඕනේ. හරි. අපි ඒක එතනින් ඉවරයි. ගෙදරට දුන්න වැඩ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ එතන ගණන් 3ක් තියෙනවා. ඊට පස්සේ දිගටම ගණන් ටිකක් තියෙනවා. කොතනට එනකන්ද? 42 වෙනි පිටුවට එනකන්. ඒ ටික ලකුණු කරගන්න ගෙදරදි කරන්න. ඊට පස්සේ 5 වෙනි අභ්‍යාසයත් ලකුණු කරගන්න ගෙදරදි කරන්න. වගන්ති ලියලා 44 වෙනි පිටුවට එනකන් ලියන්න ගෙදරදි කරන්න. අපි ඒක ඉක්මනට ඉවර කළා දාමු. කාලයක් තියාගෙන වැඩක් නැහැ ඒ ටික. හරි.
දැන් එකතු කිරීම පුළුවන්. තුරු අභ්‍යාස ටික ඔක්කොම ගෙදරදී කරලා ඉවර කරන්න ගණිතය කොටස් ටික. අපිට ඊළඟ දවසේ සාකච්ඡා කරලා ඉවර කරන්න. හරි. ඔව්. 44 වෙනි පිටුවත් කරනවද? දිගටම කරන්න ගණිතය කොටස් ටික දිගටම කරන්න ඉවර වෙනකන්. දැන් අද නතර කරපු මෙන්න මෙතන ඉඳලා ඉතුරු ටික ඔක්කොම පහලට කරගෙන යන්න. පොඩි ගණන් කිහිපයක් තියෙන්නේ. හරි. දැන් මට කියන්නකෝ පරිසරයේ කොටස් වල කොතනට එනකම් කරලා තියෙනවද? පරිසරයේ කොටස් ටික කොතනට එනකම් කරලා තියෙනවද? ඔව්. අවසත කරන්නේ කියලා පස්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඒකද ඒකයි 40 කියන 42 පිටුවට යනකන්ද ගදවල නෑ පුතේ. දැන් අපි කළේ අර වීදුරු බෝතල් වල කතාව. දැන් කළා ඉවර කළේ. ඔව් සර්. එතන ඉඳලා එතනට එනකම් අපි කරලානේ තියෙන්නේ. එතනින් යට ගණන් 3ක් තියෙනවා. ඒ ගණන් 3ත් එක්ක ඉවර වෙනකම්ම ගණිතය ටික කරන්න. අපි කොතනට එනකම්ද කරලා තියෙන්නේ පරිසරය කියන්නකො මට. පරිසරයේ හරි පරිසරය අපි ආරම්භ කරමු පරිසරය ටික. right. අමාරුද මහන්සිද? නෑනේ. පෙරලා ගන්න පරිසරය ආරම්භ මුල පිටුවට පරිසරය තියෙන තැනට. ඔව්. කොහෙද යන්නේ? හරි. හරි. ඔයාලට පේනවද පුතේ? ඔව් සර්. right. සර්. ඔව් සර්. මෙන්න අපි ලක්වැසියෝ පාඩම. හරි. අපි ලක්වැසියෝ පාඩමේදී අපි කතා කරගෙන යමු ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා. හරි. ඔන්න අපි අපේ ජාතික ගීතය අපි පොඩි විස්තරයක් එක්ක කතා කරමු මේක. ජාතික ගීතය. අපි සාමාන්‍යයෙන් ජාතික ගීය ගායනා කරනකොට ඉන්න ඕනේ කොහමද? සීරුවෙන්. හරි. පුළුවන් හැමෝම කැමරාව ඔන් කරන්නකෝ. ඔන් කරලා සීරුවෙන් ඉමු බලන්න නැකිල්ලා. හරි.
right. හරි එන්න හැමෝටම thank you ආ. හරි අපි යන් ඉස්සරහට බලන්න මොනවද තියෙන්නේ කියලා. ජාතික ගීය රචනා කරන ලද්දේ කවුද? ආනන්ද සමරකෝන් මහත්මයා තමයි ජාතික. එතකොට මේ දැකලා තියෙනවද අක්ෂයා? පුබුදුනේ මල්මේ යා හම්බෙලා කතා බහ කරලා තියෙනවද ඔයා? නෑ සර්. බලන්නකෝ මේ ඉන්නේ එතුමා. සර් දැකලත් නෑ. හරිද? මෙන්න මේ එතුමා තමයි අපේ මේ ජාතික ගීය රචනා කරලා තියෙන්නේ. හරි? ඒ වෙනුවෙන් එතුමාට අර සමරු මුද්දරයකුත් නිකුත් කරලා තියෙනවා. බලන්න ඒකේ වටිනාකම 775. ඒ කාලේ හැටියට ලොකු ගානක මුද්දරයක්. මුල් දින කවරේකුත් එක්ක. මේක අපිටම වවණක් අනන්‍ය වෙච්ච ගීතයක්. වෙන කවුරුවත් මේක ගායනා කරන්නේ නැහැ. හරි? වෙන කවුරුවත් මේක ගායනා කරන්නේ නැහැ. හරි. ඔන්න බලන්න ජාතික ගීය ගායනා කරන විට සදෙව්මි. හරිද? දෙපා හා දෑත් සුජුව තබා ගත යුතුයි. විලුඹ දෙක ලංවනසේ පාද මදක් ඈත් කර ඉංග්‍රීසි හෝඩියේ V අකුර හැටියට තියාගන්න ඕනි. ශරීරය සුජුව තබා ගන්න ඕනි. හිස කෙලින් තබාගෙන ඉදිරියේ ඇති එල්ලයක් දෙස බලා දෙනෙත් විරුද්ධව තබා ගත යුතුය. අත් දෙක පහළට ලිහිල්ව වැඩෙනසේ තබා අත මිට මොළවා මහපට ඇඟිලි පොළව දෙසට යොමු වනසේ තබා ගත යුතුය. හරි. ඔය තියෙන්නේ ජාතික කොඩිය එසවීමේදී ඒ සෙමෙන් ඉහළට එසවිය යුතු අතර කොඩිය ඔපුවේ ඉහළමටම ගමන් කළ පසු නූල කොපුවේ ගැටගසා රැඳවිය යුතුය. ඉහළටම ඔසවන්න ඕනි කොඩියේ. ඔසවන්න පුළුවන් උඩරිම ඉහළට ඔසවන්න ඕනි. ජාතික කොඩියේ වැරදි භාවිතයන් තියෙනවා. සාමාන්‍යයෙන් ජාතික කොඩිය අනිත් කොඩිත් එක්ක ඔසවද්දී අනිත් කොඩි වලට වඩා ඉහළින් ඔසව ගන්න ඕනි. ඒ වගේම ඔන්න ඔය විදිහේ සිංහ රූපය පහළට එන විදිහට ඔසවන්න බෑ. ඒක වැරදි. ඒ වගේම අපිට ආවේනික වෙච්ච අපේ ජාතික සංකේත තියෙනවා. අපේ අනන්‍යතාවය ලෝකයට කියලා දෙන්න. හරි? මෙන්න බලන්න. ඔන්න එක සංකේතයක් තමයි ජාතික කොඩිය. ඔන්න. හරි? මේකේ නිකන් නෑ සංකේත වලින් හඳුන්වනවා. මෙන්න බලන්න. රතු පැහැති පසුබිම, කහ පැහැති සිංහ රූපය, වටේ කහ පාට තීරුව, කොඩිය ඇතුලේ බෝකොළ සතර, තැඹිලි පාට කොළ පාට තීරුව. හරි? මේවයින් විස්තර කියවෙනවා. එන්න බලන්න. රතු පැහැති පසුබිමෙන් ජාතික අභිමානය, කහ පැහැති සිංහ රූපයෙන් සිංහල ජාතිය නියෝජනය කිරීම, තැඹිලි පාට කොළ පාට තීරු වලින් දමිළ මුස්ලිම් ඇතුළු අනිකුත් ජාතීන් නියෝජනය කිරීම, මුළු කොඩිය වට කර යෙදූ කහ පාට තීරුවෙන් කොඩියේ නිමාව මෙන්ම ජාතීන් අතර එකමුතු බව, කොඩිය ඇතුලේ බෝකොළ සතරෙන් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ. හරි? එතකොට හරි. ඔයාගේ ටියුට් එකේ ලියා ගන්න ඕනි මේ ටික. ලියන්න තියෙනවා තුන්වෙනි පිටුවේ උඩම තියෙනවා සංකේතවල තේරුම. මේක බලාගෙන ලියන්න. right ලියා ගන්නකො. ලියලා චූටි වෙලාවක් දෙන්න පාඩම් කරගන්නකො සර් ඇවිල්ලා අහනවා ඒ ටික. මොකද්ද සර් කිව්වේ?
ඔය පුතාගේ වගුවේ ටියුට් එකේ තියෙන වගුව පුරව ගන්න කියලා කිව්වේ. මේ ටික බලාගෙන. පැහැදිලිනේ? हाँ सर हाँ सर सर अक्षर लियली ඉවරද? अंतिम के सर අන්තිමේ ඉවරයි සර් පාඩම් කරගෙනකම් පොඩ්ඩක් ඉන්නවද හරි.
හරි සර්. හරි. තෙනුමි කවුරුත් ලියලා ඉවරයි නේද? ඔව්. හරි. ජාතික අභිමානය මොකෙන්ද කියවෙන්නේ පුතේ? අවුරුත් එක්ක කියන්න. ඔව්. සිංහල ජාතිය නියෝජනය කරන්නේ ඔව් කහ පැහැති සිංහ රූපයෙන්. ඔව් තැඹිලි පාට හා කොළ පාට තීරු වලින් මොකද්ද කියවෙන්නේ? ඔව් කොඩියේ නිමාව මෙන්ම ජාතීන් අතර එකමුතු බව කියවෙන්නේ මොකෙන්ද? කහ පාට තීරුව. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ කියවෙන්නේ කොඩියේ ඇතුලේ ඇති ගෝපත් සතරෙන්. හරි. එතකොට ඔක අද ඉඳන් පාඩම් කරගන්න ඕනි. ඔකෙන් විභාගෙට විවිධාකාරයේ ප්‍රශ්න අහන්න පුළුවන්. විවිධ විදිහේ ප්‍රශ්න අහනවා. ඒක නිසා පාඩම් කරගන්න වෙනවා. හරි. අපි යන් ඉතුරු ටිකට. හරි. එන්න බලන්නකෝ. අපි ජාතික කොඩිය ඔසවනවා විවිධ අවස්ථාවලදී. මොනවයේදීද ජාතික කොඩිය ඔසවන්නේ? එකක් තමයි නිදහස් දින උත්සවයේදී. නිදහස් දින උත්සවයේදී ජාතික කොඩිය ඔසවනවා. ඒ වගේම සියලුම රාජ්‍ය උත්සවවලදී ජාතික කොඩිය ඔසවනවා. ඒ වගේම සියලුම රාජ්‍ය උත්සවවලදී කියන්නේ රාජ්‍ය නායකයෝ විදේශීය නායකයෝ මේ ලංකාවට ඇවිල්ලා අපි කරන මේ අපි නෙමෙයි රජය කරන රාජ්‍ය උත්සවවලට ජාතික කොඩිය ඔසවනවා. ඒ වගේම අපි සාමාන්‍යයෙන් පාසලේ උදේ රැස්වීමේදී ජාතික කොඩිය ඔසවනවා. හරි? ඒක මතක තියාගන්න. ඊළඟ කාරණේ පැඩියෝ ජාතික කොඩිය තව විදිහකට ඔසවනවා. අපි ඔන්න ඔකට කියනවා මොකද්ද නම? අඩු කුඩු කරනවා. එන්න මේ වගේ අවස්ථාවක ජාතික ශෝක දිනයකදී ඒ වගේම රාජ්‍ය නායකයෙක් මිය ගිය විට හා ජාතික ශෝක දිනයකදී මේක කරනවා. මොකද්ද පුතේ? යෂාන් මට ඔයා කියන එක පැහැදිලි නෑ. එයා කියන්නේ මොකද්ද පුතේ? මට ඇහෙන්නේ නෑ පැහැදිලිව. යෂාන් පැහැදිලි නෑ මට ඔයා කියන එක.
යෂාන් මයික් එක මියුට් කරගන්නකෝ. මට කියන්න ඕනි ජාතික ශෝක දිනයන් වලකදී ඒ කියන්නේ සාමාන්‍යයෙන් ජාතික ශෝක දිනයක් කියලා කියන්නේ සමහර වෙලාවට මේක සතියක් දෙකක් වුණත් සමහර වෙලාවට විපතක් ආපු වෙලාවක රජය නම් කරනවා සාමාන්‍යයෙන්. හරි අන්න එහෙම ජාතික ශෝක දිනයක්. ඊළඟ රාජ්‍ය නායකයෙක් මිය ගිය විට. හරි ඒ වගේම මේ කොඩිය ඔසවන්නේ ඉස්සෙල්ලාම කොඩි කණුවේ ඉහළටම ඔසවලා ඉවර වෙලා මේ අවශ්‍ය ප්‍රමාණයට ඒක පහළට කරගන්නවා. ආයේ ඒක ඉවර වුණාට පස්සේ කියන්නේ කාල සීමාව ඉවර වුණාට පස්සේ නැවත කොඩි ගහේ ඉහළටම කොඩිය ඔසවලා තමයි කොඩිය පහළට ගන්නේ. රයිට්. ඒකත් මතක තියාගන්නකෝ. අපි යන් අපේ ඊළඟ රාජ්‍ය ලාංඡනයේට. ඒ තමයි රාජ්‍ය ලාංඡනය මෙන්න. එන්න මේකේ තියෙනවා ධර්ම චක්‍රය, කඩුවා තිංගල් රැග සිංහයා, පුන්කලස, සඳ, ඉර, පලාපෙති, වී කරල්. හරි? ඔයා බලා ගන්න මම රූපෙකුත් දාලා තියෙනවා. මෙන්න ඒකෙන් කියවෙන දේවල් ටික. ඒ ටික ලියාගමු ඉක්මනට. සර් අන්තිම එක පේන්නේ නේ. පස්වෙනි එකද පුතේ? ඔව් සර්. ඉර හඳ දෙකෙන් සදාතන පැවැත්ම. ඉර හඳ දෙකෙන් සදාතන පැවැත්ම. සර් ඔව්. අර ජාතික කොඩිය කියන එකේ ජාතික කොඩිය ජාතික කොඩිය අඩුගුම කරන අවස්ථා කියන ඒවා කියන්න ඕනද? ඔව් ඔව්. මං කිව්වනේ රාජ්‍ය නායකයෙක් මිය ගිය විට ජාතික ශෝක දිනයකදී කියලා දෙකක් කිව්වා. සර් ඒ ටික ගෙදර වැඩද? නෑ නෑ දැන් ලියා ගන්න මේක බල. කිව්වේ නැතේ. හරි. දැන් නැති මම මේක ඊළඟ දවසේ අහනවා ඔයාලගෙන් මතකින්. අඩම් කරලා තියාගන්න. පුන් කලසෙන් මොකද්ද කියවෙන්නේ? සෞභාග්‍ය පරිපූර්ණ බව. පරිපූර්ණ බව. ඔව් වී කරල් ස්වයංපෝෂිත බව හා සස්ත්‍රීකත්වය. සස්ත්‍රීක බව.
සස්ත්‍රීක බව නෙමෙයි සස්ත්‍රීකත්වය. අඩු අතින්ගත් පලාපෙති වටේ මැද සිටින සිංහයා රට හා විනයගරුක ජනයා. රට හා විනයගරුක ජනයා. ධර්ම චක්‍රය ධර්මය. ඉරහඳ දෙක සදාතන පැවැත්ම. ඔව්. පාඩම් කරන්න ගෙදරදී. මෙතනදී කාලය දෙන්න බෑ. වෙනත් ජාතික සංකේත තියෙනවා. ඒ තමයි මෙන්න මෙයා ජාතික පක්ෂියා බලි කුකුලා. ජාතික සත්වයා දඬුලේනා. ජාතික ක්‍රීඩාව වොලිබෝල්. ජාතික වෘක්ෂය නාගස. ජාතික මැණික නිල් මැණික. ජාතික පුෂ්පය මහනෙල් මල. right. එතනින් අපි මේක ඉවර කළා. ඔයාගේ නිබන්ධනයේ තියෙනවා තව එකක්. රාජ්‍ය ලාංඡනය දැකිය හැකි අවස්ථා සහ තියෙනවා බලන්න. රාජ්‍ය ලාංඡනය දකින්න පුළුවන් රජයේ වාහනවල. රජයේ වාහනවල. රජයේ ලිපි ලේඛනවල. රජයේ ලිපි ලේඛනවල. රජයේ වාහනවල. රජයේ ලිපි ලේඛනවල. රාජ්‍ය ආයතනවල. රාජ්‍ය ආයතනවල. පාසල් පෙළපොත්වල. ඔව්. පාසිවල. ඔව් පාසිවල දකින්න පුළුවන්. පෙළපොත කියලා කියන්නේ රජයේ ලිපි ලේඛනනේ පුතේ. රජය විසින් මුද්‍රණය කරනවානේ. එතකොට ඒ ලිපි ලේඛන ඇතුළට ඒක අයිති වෙනවා. හරි. ඊළඟ දවසේ පරිසරයේදී ඉතුරු ටික කතා කරමු. හරි. අද ගණිත ගැටලුවක් කතා කරන්න ඕනේ. හොයාගෙන එම ආවද ගණිත ගැටලුව ඔයාලට හම්බෙච්ච එක? සින්දුවක් කියන්නත් ඕනිද? කම්මැලි කම යන්න ඕනේ නෑනේ. ඕනි සර්. ඕනේ. එහෙනම් ආක්ෂා කියන්න බලන්න ලස්සන සින්දුවක්. කට්ටිය ගණිත ගැටලුව වලට ලෑස්ති වෙනකම්. ඉරපායන තෙක් නිදන අයගේ වැඩ පමා වෙන අරුණට පළමුව එයින පිබිදෙනු මැන සෑම දින. right. සර් ඔක් කියන්න පුතේ. කියන්න. සර් කියන්න. කියන්න දෙරෙත් කියන්න. මුතු ඇටයක නිදි කරවා පෙන කැටියක පා කරලා මගේ දෝතට පුතු ආවා මුදට පුතු ආවා මුදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කරවා පෙන කැටියක පා කරලා මගේ දෝතට පුතු ආවා දුදු පාටින් පහන් තරුව දුර අහසේ දිලිසෙන
සුදු පාටින් පහන්තරු දුර අහසේ දිලිසෙනවා සුදු පාටින් පිකිලිසිනා පුතුගේ මුවින් ගිලිහෙනවා සුදු පාටින් පිකිලිසිනා පුතුගේ මුවෙන් ගිලිහෙනවා මුදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කරවා වෙන කැටියක පාකලලා මගේ දෝතට පුතු ආවා මගේ දෝතට පුතු ආවා වෙරළෙන් කිරි කවදි සොයා කෙනෙක් පුතුට ගෙන එනවා වෙරළෙන් කිරි කවදි සොයා කෙනෙක් පුතුට ගෙන එනවා තවත් කෙනෙක් පාට පාට පබලු කඩෙන් ගෙන එනවා ඒ බබලුයි මේ කවඩි ඒ නූලේ හමුනනවා ඒවායින් හවති සදා පුතුගේ ඉනේ පලදෙනවා right ලස්සනයි අපි යාළුවට ගහමු අකුඩියක් යක් කියන්නද හරි ආක්ෂ පැටියෝ අපි දැන් ගණන් ටික හදමු නැත්නම් අපිට කාලය යනවා අපි ඔයාලට ලස්සන සින්දුවක් අපේ කවුද දෙනෙත් කිව්වා වගේ ලස්සන සින්දුවක් ඊළඟ දවසේ ඔයා සූදානම් වෙලා ඉන්න හරි මේ දෙනෙත් කවුද යාළුවෝ තුන් දෙනෙක් ළඟ හිටියේ අයියයි නංගි එහෙමද right අයියා කී වසරේද 8 වසරේ නංගි පෙර පාසල් right මෙන්න ගාන මෙන්න මේ වෘත්තයයි සමචතුරස්‍රයයි 150යි බර ග්‍රෑම් මේ වෘත්තයයි මේ සමචතුර වෘත්තයෙන් මේ සමචතුරස්‍රයේ බර අඩු කළාම ග්‍රෑම් 50ලු එතකොට අහනවා වෘත්තයේ බර කීයද සමචතුරස්‍රයේ බර කීයද ඔයම් බලන්න ටට්ටක් ගාලා සර් ෆෝන් එක හට් වුණා මේ ඔය ටික හදන්න ඔය ටක් ගාලා ඔව් හදලා chat එකට දාන්න උත්තරේ සර් බෝඩ් එක පේන්නේ නෑනේ දැන් හරිද දැන් පේනව නේද ඔව් සර් සර් මට ඒවා ඔව් ආක්ෂා සර් මේ හරිද chat එකට දාන්න ආක්ෂා මට පේන්නේ නැහැ පැටියෝ සර් මට ඒවා හදන්න තේරෙන්නේ හරි තේරෙන්නේ නැහැ කියලාද කියන්නේ ඔව් සර් මං කියලා දෙන්නම් ඔයා දන්න විදියට හදන්නකෝ බලන්න
හරි. සර් ඔව්. Yeah. සර් පැහැදිලි ඉවරයි. හරි. අපි උත්තර බලමු. දැන් මට කියන්නකෝ 150 වෙන්න ඕනේ මේ දෙකේ එකතුව. නේද? ඉතින් අපිට එක එක ගණන් දාලා හදන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් අපි හිතමු මෙයාට 100 දාලා මෙයාට 50 දානවා. එතකොට 150 එනවා. එතකොට මේ මෙයාගේ 100ෙන් මෙයාගේ 50 අඩු කළාම 100ෙන් 50 එනවා. කොහොම දදා හදන්න නැතුව ක්‍රමයක් හොයාගමු අපි මේකට හදන්න. ක්‍රමයක් දන්නවද කවුරු හරි? දන්නවද සෙතුමි? ක්‍රමයක් මේකට. මෙන්න මේ ක්‍රමයක් තියෙනවා. මෙන්න බලන්නකෝ. එකතුව. හොඳට ඔළුවට ගන්න මේක. එකතුව එකතුවට එකතු කරනවා වෙනස බෙදනවා දෙකේ. හරි? ඔක තමයි ක්‍රමය. මොකද්ද මේ කිව්වේ? එකතුව කියලා කියන්නේ පුතේ මෙන්න මේ දෙන්න එකතු කරලා තියලා එකතුව ආපු ගාන. මෙයාගේ බණනේ එකතුව. හරි? 150යි. වෙනස කියන්නේ එකතු කිරීම. වෙනස කියන්නේ විශාල එකෙන් කුඩා එක, බර වැඩි එකෙන් බර අඩු එක අඩු කළාට පස්සේ එන්නේ වෙනස. යම් සංඛ්‍යාවකින් තව සංඛ්‍යාවක් අඩු කළාට පස්සේ අපිට එන්නේ හරිද ඒ සංඛ්‍යා දෙකේ වෙනස. එහෙනම් 100ෙන් 50ක් අඩු කළාම 50යි කියලා ආවේ 100ත් 50ත් අතර තියෙන වෙනස. එහෙනම් වෙනස 50යි. බෙදීම දෙක 150යි 50යි එකතු වුණාම 200යි. එතකොට ඒක දෙකෙන් බෙදුවට පස්සේ 100යි කියලා එන්නේ අපිට වැඩි වටිනාකමක් තියෙන එකේ පිළිතුර. වැඩි වටිනාකමක් තියෙන එකේ පිළිතුර. එතකොට 100යි කියලා එන්නේ මෙන්න මෙයා. අපිට එකක් හොයාගත්තා නම් ඇතිනේ. එයා 100 නම් මෙයා 50යි කියලා අපිට නිකම්ම ගන්න පුළුවන්. මොකද 150 හැදෙන විදිහනේ. එහෙම හදන්න පුළුවන්. එහෙම නැත්නම් තව පැත්තක් තියෙනවා. ඒ තමයි මම මෙතනින් හදන්නම්. ඒ තමයි මෙතනදී එකතු කළානේ මේ දෙක. ඒ කියන්නේ එකතුව මේ සැරේ එකතු කරපුවා වෙනුවට අපි අඩු කරනවා වෙනස බෙදනවා දෙකෙන්. එකතුව 100යි.
එකෙන් අඩු කරනවා වෙනස 50යි. sorry එකතුව 100යි නෙමෙයි 150යි. 150යි අඩු කරනවා වෙනස 50ක් බෙදනවා දෙකේ. අන්න 150න් 50ක් අඩු කළාට පස්සේ 100යි. ඒක දෙකට බෙදාගත්තට පස්සේ 50යි. ආන් එතකොට එනවා අඩු එකේ වටිනාකම. අඩු එක්කෙනා මෙන්න මෙයා. හරි අඩු එක්කෙනා මෙන්න මෙයා. හරි ඕක එක්ක මතක් වෙන්නත් එක්ක තව එක ගානක් අපි හදමු. ඕක ආයෙ පොඩ්ඩක් මතක් වෙන්නත් එක්ක. මෙන්න මේ බබා. එයාගේ නම A. එයාගේ බරයි මෙන්න මේ බබාගේ බරයි එයා B. එකතු වුණාම කිලෝග්‍රෑම් 120යි. ඊට පස්සේ මෙන්න මේ A බබාගෙන් අඩු වුණාම B බබාගේ බර 40යි. kg අපෙන් අහන්නේ A ගේ බර B ගේ බර. දැන් අර සමීකරණයට දාගන්න. සමීකරණය මෙන්න මේක. මොකද්ද? වෙනස ඒකට එකතු කරනවා sorry එකතුව එකට එකතු කරනවා වෙනස බෙදනවා දෙකේ. එතකොට බර වැඩි එකේ වටිනාකම එනවා. සෝක ලියා ගන්න. ඔව් ලියා ගන්න ඉතින් නැත්නම් ඉතින් කොහොමද මතක තියාගන්නේ? එතකොට මේ දෙන්නගේ එකතුව බරේ එකතුව 120යි. ඒ දෙන්නගේ බරේ වෙනස ඒ කියන්නේ බර වැඩි එක්කෙනාගෙන් බර අඩු එක්කෙනා අඩු කළාට පස්සේ ලැබෙන පිළිතුර 40යි. එයා බෙදනවා දෙකේ. 120යි 40යි 160යි. 160 බෙදීම දෙක කියන්නේ 80යි. එහෙනම් මෙන්න මෙයා 80යි. 80න් එන්න මේ A 80යි කිලෝග්‍රෑම්. 80න් කීයක් අඩු වුණාමද 40 වෙන්නේ? 40ක් අඩු වුණාම ඔන්න. එහෙනම් මෙතන 80යි kg ධන 40යි kg වුණාට පස්සේ අන්න ආයේ මේ අපේ එකතුව 120යි කියලා එනවා. එතනින් 80න් 40 අඩු වුණාට පස්සේ 40යි කියලාත් එනවා. එහෙනම් උත්තරේ හරි. A ගේ බර 80යි kg, B ගේ බර 40යි kg. දැන් අරවට දදා ඉන්න ඕනේ නැහැ. සාක්ෂර ලියලා ඉවරයි. තව එක ගානක් අපි හදමු ඉක්මනට. බෝඩ් එක මකන්නද? හා සර්. එපා සර්. එපා සර්. සර් බෝඩ් එක පෙන්නේ. හරි. දැන් පේනවනේ.
හරි. එන්න මැකුවා බෝඩ් එක. මකනවා. right. මෙන්න ඊළඟ ගාන තාත්තාගේ බර. තාත්තා කියලා ලියන්න තාත්තාගේ බර. මගේ බරමින් තුන් ගුණයක් හා තවත් 15යි kg කිලෝග්‍රෑම් 15කි. තාත්තාගේ බර 75යි kg නම් මගේ බර කීයද? අනේ
සර් අක්ෂ හදලා ඉවරයි. අක්ෂා කීයද මගේ බර? කිලෝග්‍රෑම් 20යි. 20යි. හරි. අපි උත්තරේ බලමු පුතේ. ඒකේ වැදගත්ම කොටස තමයි ඉතින් මේ බලන්න. තාත්තාගේ බර මගේ බරමේ 3 ගුණයක්. තා තවත් 15කි. එන්න ඉන්නවා තාත්තා. එයාගේ බර මගේ බර වගේ මම පුංචිනේ. මගේ බර වගේ 3 ගුණයක්ලු. ඒක වගේ 3 ගුණයක් වගේම තවත් කිලෝ 15කුත් එයාට එකතු වෙනවා ඕනිලු. හරිද? දැන් තාත්තගේ බර කිලෝග්‍රෑම් 75 නිසා අපි මේක හොයද්දී කරන්නේ එයාගේ මගේ බර තුනෙන් ගුණ වෙලා එන උත්තරේට 15ක් එකතු වුණාට පස්සේ මේ 75 ආවේ. නේද? එහෙනම් ඉස්සෙල්ලම කරන්න ඕනේ මේ 15න් මේ 75න් 15 අඩු කරලා දානවා. 15 අඩු කළාට පස්සේ අපිට උත්තරයක් එනවා 75න් 15ක් 60යි කියලා. මේ 60යි කියලා කියන්නේ මගේ බර 3න් ගුණ කළාට පස්සේ එන ගාන. හරිද? මගේ බර 3න් ගුණ කළාට පස්සේ එන ගාන තමයි 60. එහෙනම් මගේ බර හොයාගන්න අපි කරන්නේ මේ 60 3න් බෙදනවා. 60 3න් බෙදුවා. 60 3න් බෙදුවට පස්සේ 6ට 3 ඒවා 2යි දෙවරක් 3 6යි 6න් 6ක් බිඳුවයි මේ බිඳුව මෙතන ඒ බිඳුවට 3 ඒවා නැති නිසා බිඳුවයි බිඳුවරක් 3 බිඳුවයි. එහෙනම් 63න් බෙදුවට පස්සේ 20ක් වෙනවා. අන්න එතකොට මගේ බර කිලෝග්‍රෑම් 20යි. මගේ බර කිලෝග්‍රෑම් 20යි. ඒක 3න් ගුණ කළාට පස්සේ 60යි. ඒ 60ට තව 15ක් එකතු කරන්න ඕනි තාත්තගේ බර එන්න. කිලෝග්‍රෑම් 15ක්. එතකොට අන්න අපිට එනවා 75යි කිලෝග්‍රෑම් තාත්තගේ බර. හරි? එහෙනම් අර මේ කියන 15 ඉස්සෙල්ලා මුළු බරෙන් අයින් කරගෙන ඊට පස්සේ 3ෙන් බෙදාගත්තා නම් හරි උත්තරේ. හරි. එහෙනම් තව එක ගානක් හදලා අපි වැඩේ නවත්වමු. හරි. මම හදන ගැටලු වල මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පුතාලා මට කියන්න ඕනේ. හරි මෙන්න. වට්ටක්කා ගෙඩියක බර කොමඩු ගෙඩියක බරමින් දෙගුණයක් හා තවත් 2 kg කිලෝග්‍රෑම් 2ක සර් බෝඩ් එක පේන්නේ කොමඩු ගෙඩිය
3 kg නම් වට්ටක්කා ගෙඩියේ බර කොපමණද? එක ලේසි. අර ගානේ අනිත් පැත්ත මම ඇහුවා. හරි. මේකත් හරිම ලේසි. වට්ටක්කා ගෙඩියක බර කොමඩු ගෙඩියක බරෙන් දෙගුණයක්. ඔන්න තියනවා වට්ටක්කා ගෙඩිය. සාක්ෂාදලි ඉවරයි. හරි. බලන්න උත්තර ටික හරිද කියලා. මෙන්න කොමඩු ගෙඩිය තියෙනවා. එතකොට වට්ටක්කා ගෙඩියේ බර මේ කොමඩු ගෙඩියේ බර වගේ දෙගුණයක්. ඒ කියන්නේ මේකේ බර දෙකෙන් ගුණ කරලා ඒකට කිලෝග්‍රෑම් දෙකක් එකතු කළාට පස්සේ අන්න අපිට එනවා මෙයාගේ බර. කොමඩු ගෙඩිය කිලෝ 3යිලු. මෙයා 3යිලු. කිලෝග්‍රෑම් 3යි නම් දෙකෙන් ගුණ කළාට පස්සේ 3 වරක් 2 6යි. ඒකට දෙකක් එකතු කළාට පස්සේ 6යි. ඒකට දෙකක් එකතු කළාට පස්සේ අන්න අපිට උත්තරේ එනවා 6ට 2ක්. මෙයා 8යි kg. අටයි kg. හරි. අර කාල වේලාව දැන් ඉවරයි. ඒක තමයි මේ දැන් කියන්නේ. ඒක නිසා අපි අදට පන්තිය නවත්තමු. රචනා මාතෘකාව ලියා ගන්න. මගේ මාදුටු වීරවරයා එහෙනම් අදට නවත්තමු පුතේ. අද දුන්න වැඩ ටික පොඩ්ඩක් බලා ගන්න හොඳට. විශේෂයෙන්ම රාජ්‍ය ලාංඡනයේ ජාතික කොඩිය විතර විභාගයට අහන ප්‍රශ්න දෙකක්. ඒක නිසා ඒක මතක තියාගන්න, පාඩම් කරලා තියාගන්න. හරි. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම
සුබම සුබ රාත්‍රියක් වේවා. ඔව්. මම ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. මොකද්ද? අයිබෝන් සර්. සර්. ඔව් ආක්ෂා. සර් මේ මාදුටු මොකද්ද? මාදුටු මොකද්ද පුතේ මම කියපු රචනාව? මාදුටු වීරවරයා. මම දුටු වීරවරයා. ඒක වෙන්න පුළුවන්. ඒක අර දැන් සාමාන්‍ය වීරවරයා ගැන ලියන්න කියව මගේ වීරවරයා තාත්තා කියලා ගොඩක් අය ලියනවා. එහෙම නෙමෙයි. විවිධ සිදුවීම් තුල වීර චරිත නිර්මාණය වෙනවා. එතකොට ඒ ගැන ලියන්න පුළුවන්. හරි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. සර් නතර වෙනවා. Amen.